තෙරුවන් සරණයි පුංචි දුවලා පුතාලා හැමදෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. දහම් පාසලේ 4 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්න අපේ පුංචි දුවලටයි පුංචි පුතාලටයි අපි දැන් පාඩම කරන්නට ලෑස්ති වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම පුංචි දුවලයි පුංචි පුතාලයි මේ වගේ ලස්සන පොතක් ලැබිලා තියෙනවනේ. ඒ පොතත් ළඟට අරගන්නකෝ. ළඟට අරගෙන තමයි පාඩමට ලෑස්ති වෙන්න ඕන. අද පොඩි හාමුදුරුවෝ ලස්සන පාඩමක් කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. පළවෙනියටම තියෙන පාඩම පෙරලාගෙන දැන් ලෑස්ති වෙන්නකෝ. හොඳයි පාඩමත් පෙරලාගෙන මෙන්න මේ කවිය අහගෙන ඉන්නකෝ. හාමුදුරුවන් වහන්සේ දේශනා කරනකොට හොඳට අහගෙන ඉන්නකෝ. නමස්කාර වේවා බුදුරුවනට සෑමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සෑමදා සඳහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි. නමස්කාර වේවා බුදුරුවනට සෑමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සෑමදා සඳහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට හැමදා තිසරණ සරණ යමි. දුවේ පුතේ හාමුදුරුවෝ මේ දේශනා කරපු කවියේ මොකක් ගැනද කියවෙන්නේ? නමස්කාර වේවා බුදුරුවනට බුදුහාමුදුරුවන්ට නමස්කාර කරන කවියක්. නමස්කාර වේවා දම්රුවනට ධර්මරත්නයට නමස්කාර කරනවා. සංඝරත්නයට නමස්කාර කරනවා. ඊට පස්සේ අවසාන පදයෙන් කියනවා නමස්කාර වේවා තුනුරුවනට සෑමදාති සරණ සරණ යමි. තිසරණය තුනුරුවන කියලා වචන පාවිච්චි කරනවා. හැමදාමත් තුනුරුවන් සරණ යනවා කියලා තමයි අවසානයේදී කියන්නේ. එහෙනම් බුද්ධ රත්නයයි ධම්ම රත්නයයි සංඝ රත්නයයි සරණ යනවා කියලා කියවෙන ලස්සන කවියක් තමයි මේ හාමුදුරුවන් වහන්සේ දේශනා කළේ. මේ දුවලට මේ පුතාලට මේ කවිය නිතර ඇහිලා තියෙනව නේද? පන්සලේදී හාමුදුරුවන් වහන්සේලා බෝධි පූජා පින්කම් තියෙනකොට මේ කවිය දේශනා කරනව නේද? ඔව් ඒ නිසා මේ පුංචි දරුවන්ටත් හොඳට පාඩම්. හොඳයි. අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ මොකක්ද? අපි අද කතා කරන්න ලෑස්ති වෙන පාඩම තමයි වඳිමු අදරින් අනගි තෙරුවන් කියන පළවෙනි පාඩම. 7ට පන්තියේ ඔයාලගේ
පොතේ තියෙන 4 වෙනි පාඩම තමයි වඳිමු අදරින් අනෙකි තෙරුවම් කියන පාඩම. තෙරුවන් කවුද? මොනවද තෙරුවන් කියන්නේ? බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. බුද්ධ රත්නයයි, ධම්ම රත්නයයි, සංඝ රත්නයයි තමයි තුනුරුවන් කියලා කියන්නේ. බුද්ධ රත්නය කියන්නේ බුදුරජාණන් වහන්සේ. ධර්ම රත්නය කියන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මය. සංඝ රත්නය කියන්නේ මහා සංඝ රත්නයේ හාමුදුරුවන් වහන්සේලා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ අනුගමනය කරන උතුම්ම පිරිස තමයි හාමුදුරුවන් වහන්සේලා. එහෙනම් දැන් මේ දුවලට පුතාලට කියන්න පුළුවන්ද තුනුරුවන් කවුද කියලා? ඔව්. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. හොඳයි. දුවේ පුතේ මේ බුද්ධ රත්නය පොතේ තියෙනවා මෙන්න මෙහෙම. බෞද්ධකම පෙන්වන මූලික ලක්ෂණයකි තෙරුවන් වන්දනාව. බෞද්ධයෝ හැමදෙනාම බුදුහාමුදුරුවන්ට ධර්ම රත්නයට සංඝ රත්නයට වන්දනා කරනවා. එහෙම වන්දනා කරන්නේ නැත්නම් එයාලා බෞද්ධ අයද කියලා අපිට හොයාගන්න බෑ. ඒ නිසා වඳිනකොටත් අපි නිවැරදි විදිහට වඳින්න ඕන. අපි පුංචි පන්තිවලදී ඉගෙන ගත්ත නේද? වඳින්න ඕන විදිහ, විහාර මන්දිරයට ගිහිල්ලා ඉන්න ඕන විදිහ, හාමුදුරුවන් වහන්සේලාට වඳින්න ඕන විදිහ, පන්සලට ගිහිල්ලා වත් පිළිවෙත් කරන්න ඕන විදිහ ඒවා ඔක්කොම ඉගෙන ගත්තා. ඉතින් එක වතාවතක් තමයි තෙරුවන් වන්දනා කිරීම. හොඳ වතාවතක්, හොඳ ලක්ෂණයක්. බෞද්ධයන්ගේ මූලිකම ලක්ෂණය මොකක්ද එහෙනම්? තෙරුවන් වන්දනා කිරීම. බුද්ධ රත්නය, ධම්ම රත්නය සහ සංඝ රත්නය වන්දනා කරන එක, වඳින එක තමයි තෙරුවන් වන්දනාව කියලා කියන්නේ. බෞද්ධයන් වන අප කවර කටයුත්තක් වුවද ආරම්භ කරන්නේ තෙරුවන් සිහි කිරීමෙන් පසුවයි. බෞද්ධ දරුවන් හැටියට අපි ඉගෙන ගන්න ඕන බෞද්ධයෝ විදිහට අපි කරන හැම දෙයක්ම, ආරම්භ කරන හැම දෙයක්ම පටන් ගන්නේ තෙරුවන් ගුණ සිහි කරලා. දහම් පාසලේදී උදේ සම්බුද්ධ වන්දනාව කරනව නේද? ගෙදරදී. ඊට පස්සේ පාසල් ගියාට පස්සේ පාසල ආරම්භ කරන්න කලින් අපි තෙරුවන් වන්දනා කරනවා. එහෙනම් බෞද්ධ අපේ පුංචි දරුවන්ගෙත් වැඩිහිටියන්ගෙත් අපේ සිරිතක් තමයි බුදුහාමුදුරුවන්ටත් උන්වහන්සේ දේශනා කරපු ධර්මයටත් මහා සංඝ රත්නයටත් වන්දනා කරලා හැම වැඩක්ම පටන් ගන්න එක නේද පුතේ? හොඳයි. ඊළඟට වැදගත් කාරණයක් තියෙනවා. පාසල් ආරම්භ කරනකොට, දහම් පාසල ආරම්භ කරනකොට, ගෙදරදී අපි දවස ආරම්භ කරනකොට විතරක් නෙවෙයි. පැරණි කාලේ අපේ පඬිවරු ගොඩාක් දැනුම තිබිච්ච අය, කවි ලියපු අය, බණ කතා ලියපු අය, ඒ හැමෝම දුවේ පුතේ ඒ හැම එකක්ම පටන් අරගෙන තියෙන්නේ තෙරුවන් වන්දනා කරලා. අපි මුලින්ම ඇහුවා වගේ කවි ගොඩාක් ලියලා තියෙනවා. ඒ වගේ කවි පොත් ලියලා තියෙනවා. ඒවා හැම එකක්ම පටන් අරන් තියෙන්නේ මොන වගේද? තෙරුවන් වන්දනාවකින්. තෙරුවන් වන්දනා කරලා තමයි දුවේ පුතේ මේ හැම එකක්ම පටන් අරන් තියෙන්නේ. හැමදිනාම උදේම කියනව නේද කවි තුනක්? සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානම්. ඒ කවි? ඔව්. ඒ කවි තියෙන්නේ කොහෙද? ඒ කවි තියෙන්නේ ලෝ වැඩ සංගරාව කියන පොතේ. මම කියන්නම් අහගෙන ඉන්නකෝ. සෙත් සිරි දෙන මහා ගුණ මුහුදානන්
සත් හාට වන බව දුකට වේදානං තිත් කන දුර දුරුලන දීනිදානං සිත් සාතෝසින් නාමදිම් මුනිදානං ඇම පාමනින් පැවසු මුනි දැනතාතු මෙම හැම දෙන බාලවයි දැක්විය යුතු තම තාම නැන පාමනින් දැනගත යුතු මම නාමදිම් සාන්දහම් පහදාසිතු සිරිමාත් බඹ සිරසෙහි පාපිසිනා සැරියුත් මහා මුගලං පිළිවෙලිනා පිළිවෙත් සරුමහා සංගගාන සොබනා මුදුනාත් දීනාමදිම් බැති පෙමිනා මේ දරුවන්ටත් පාඩම් නිසා අපි ආයෙත් වතාවක් හැමෝම එකතු වෙලා කියමුද? හොඳයි. ලස්සනට කියන්න ඕන. සෙත් සීරි දෙන මහා ගුණ මුහුදානන් සත් හාට වන භාව දුකට වේදානං තිත් ගාන දුර දුරලන දීනිදානං සිත් සාතෝසින් නාමදිම් මුනිදානං ලෝවැඩ සංගරාවේ බුදුහාමුදුරුව වන්දනා කරලා තියෙන කවිය. අපි බලමු ධර්මරත්නය වන්දනා කරලා තියෙන කවිය. කියමු බලන්න මගෙත් එක්කම. ඇම පාමනින් පැවසු මුනි දැනතාතු මෙම හැම දෙන බාලවයි දැක්විය යුතු තම තාම නැන පාමනින් දැනගත යුතු මම නාමදිම් සාන්දහම් පහදාසිතු. හොඳයි. සංඝරත්නයට වන්දනා කරලා තියෙන ගාථාවත් අපි බලමු ලෝවැඩ සංගරාවේ. සිරිමාත් බඹ සිරසෙහි පාපිසිනා සැරියුත් මහා මුගලන් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංගගාන සොබනා මුදුනාත් දීනාමදිම් බැති පෙමිනා ඒ විදිහට ලස්සන කවි ලියලා තමයි ලෝවැඩ සංගරාව පොත පටන් අරන් තියෙන්නේ. ඊළඟට මම තවත් පොතක කවි කීපයක් කියන්නම්. මේ කවි පුදුගුණ අලංකාරයේ කවි. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ තමයි පුදුගුණ අලංකාරයේ ලියලා තියෙන්නේ. ඉතින් මේ පොතේ තියෙන කවි පටන් ගන්නකොට තියෙන කවි මම කියන්නම් අහගන්නකෝ. කුළුණු මෙත් සත වෙත
පතල නැන සව් පදරුත හෙළි කළ ලොවට සෙත නිතර නමදිමු මුනිදු සරණත. බුද්ධ රත්නේ එහෙමයි වන්දනා කරලා තියෙන්නේ. ඊළඟට ධර්ම රත්නය ලංකර සතරහිම් දුරු කර කෙලෙස් බියගිම් සිදු කළ යුතුතුම් වඳිම් නව ලොවුතුරා සඳහම්. සංඝරත්නය වන්දනා කරන කවිය බුදුගුණ අලංකාරේ කිසි කෙනෙකුන් පමණ නොකලැකි නැනැති අපමණ සතහට පිළිසරණ වඳිම් අදරින් අරි සංඝගණ. හොඳයි දුවේ පුතේ, ඒ විදිහට බුදුගුණ අලංකාරය ලියන්න පටන් ගන්නකොට, ලෝවැඩ සංගරාව පොත ලියන්න පටන් අරගන්නකොට පටන් අරගෙන තියෙන්නේ තෙරුවන් වන්දනා කරලා. හොඳයි, පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද බලන්න ප්‍රශ්නය? සෑම බෞද්ධයෙකුම කවර කටයුත්තක් හෝ කිරීමට පෙර කරන්නේ කුමක්ද? හැම බෞද්ධයෙක්ම මොකක් හරි වැඩක් පටන් ගන්න කලින්, එහෙම නැත්නම් ඉගෙන ගන්න කලින්, ඉස්කෝලේ පාසල පටන් ගන්න කලින්, දහම් පාසල පටන් ගන්න කලින් මොනවා හරි විශේෂ දෙයක් කරනවා කියලා මම කියලා දුන්නා. මොකක්ද කරන විශේෂ දේ? ඔව්, තෙරුවන් වන්දනා කිරීම. තෙරුවන් වන්දනා කිරීම. වෑත්තෑවේ හිමියන් විසින් රචනා කරන ලද ගුත්තිල කාව්‍ය පැරණි රසවත් පද්‍ය ග්‍රන්ථයකි. ඔයාලගේ පොතේ තියෙන විස්තරයක් බලන්නකෝ. මෙහෙම තියෙනවද කියලා. වෑත්තෑවේ හාමුදුරුවෝ තමයි රචනා කරලා තියෙන්නේ මේ පොත. අපි කතා කරන්න යන ලස්සන පොතක්. මේ පොතෙත් ලස්සනට තෙරුවන් ගුණ කියලා තියෙනවා. වෑත්තෑවේ හාමුදුරුවෝ තමයි මේ පොත ලියන්නේ. ගුත්තිල කාව්‍ය කියන පොත. ගොඩාක් රසවත් පද්‍ය ග්‍රන්ථයක්. පද්‍ය ග්‍රන්ථයක් කියන්නේ මොකක්ද? කවි පොතක්. වෑත්තෑවේ හාමුදුරුවෝ තමයි ලියලා තියෙන්නේ. කාටත් වැටහෙන සරල බසින් ලිය ඇති මේට මුල් වී ඇත්තේ ගුත්තිල ජාතකයයි. ගුත්තිල ජාතකය ඇසුරු කරගෙන, ගුත්තිල ජාතක කතාව ඇසුරු කරගෙන තමයි දුවේ පුතේ ගුත්තිල කාව්‍ය කියන කවි පොත වෑත්තෑවේ හාමුදුරුවෝ ලියලා තියෙන්නේ. ගුත්තිල කාව්‍ය ලියනකොට වෑත්තෑවේ හාමුදුරුවෝ තෙරුවන් වන්දනා කරලා තමයි පොත ආරම්භ කරලා තියෙන්නේ. තෙරුවන් වන්දනා කරලා වෑත්තෑවේ හාමුදුරුවෝ පොත පටන් අරගෙන තියෙන විදිහ අපි ඊළඟට බලන්න යන්නේ. පොතේ ඒ කවි ඔක්කොම තියෙනවා. ඒ කවි තමයි අපි දැන් කියන්නට යන්නේ. හොඳයි දුවේ පුතේ. තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මතකද බලන්න? ගුත්තිල කාව්‍ය රචනා කළේ කවුද? කවුද පුතේ ගුත්තිල කාව්‍ය රචනා කළේ? වෑත්තෑවේ හාමුදුරුවෝ. ගුත්තිල කාව්‍ය රචනා කළේ වෑත්තෑවේ හාමුදුරුවෝ. ගුත්තිල කාව්‍ය රචනා කරන්න පාවිච්චි කළේ මොන ජාතක කතාවද? ඇසුරු කරගත්තේ ගුත්තිල ජාතක කතාව. ගුත්තිල ජාතක කතාව. ගුත්තිල කාව්‍ය කියන්නේ ලස්සන කවි පොතක්. හොඳයි. ගුත්තිල කාව්‍ය මේ බලන්න. ගුත්තිල පඬිතුමත් ඉන්නවා. ගුත්තිල කියන්නේ මේ ලස්සන වීණාවක් වාදනය කරන කතාවක් තමයි එතන තියෙන්නේ. මේ ඉන්නේ බෝධිසත්වයන් වහන්සේ.
මේ ඉන්නේ ටිකක්වත් හික්මීමක් නැති ගුත්තිල පඬිතුමා ගාව ඉගෙනගත්ත ගෝලයෙක්. වීණාව වයන්නත් පුළුවන්. හැබැයි වීණාව වයන්න ටිකක් ඉගෙනගෙන පස්සේදී තමන්ගේ ගුරුවරයාත් පරාද කරන්න ඕන කියලා හිතාගෙන වීණා වාදනය කරන්න පටන් ගන්නවා. වීණා වාදනය කරන්න කල්පනා කළා. ඒ වගේ සිදුවීමක් තමයි ගුත්තිල කාව්‍යයේ තියෙන්නේ. අපි බලමු ආරම්භ කරනකොට කොහොමද මේ උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්ම රත්නේ, උතුම් වූ සංඝ රත්නේ ගුණ ගුත්තිල කාව්‍යයේදී කියලා තියෙන්නේ කියලා. අපි බලමුකෝ. මම කියනකොට හොඳින් අහගෙන ඉන්නකො ඉස්සෙල්ලාම. හොඳයි. හොඳට අහගෙන ඉන්න. සිය පිං සිරින් සරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වන්දිම් මුනි උතුමන් තිලෝ ගුරු සපුරා දස පෙරුම් පල කළ බුදුව මනරම් හරනා බව බිරම් වන්දිම් අදරින් අනගී සඳහම් සංඝරත්නය වන්දනා කරලා තියෙන කවිය තමන් පද වන්දන කළ පමණකින් නන්දන නිවන් සැප වින්දන වන්දිම් මහසඟන මුනි නන්දන. හොඳයි. දැන් මේ දරුවෝ මේ පුංචි දුවලා පුංචි පුතාලා ඒ කවි ලස්සනට අහගෙන හිටියා. දැන් අපි මේ කවි ලස්සනට ඉගෙන ගන්න ඕනේ. හොඳයි. මම ඉස්සෙල්ලාම පදින් පදේ කියලා දෙන්නම්. නේද? ඊට පස්සේ කියමු. හරි. හැමෝම හයියෙන් කියන්න ඕන. හරි, පටන් ගන්න. සිය පිං සිරින් සරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වන්දිම් මුනි උතුමන් තිලෝ ගුරු. ආයත් වතාවක් මම කියන්නම්. සිය පිං සිරින් සරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වන්දිම් මුනි උතුමන් තිලෝ ගුරු. හොඳයි. අපි හැමෝම එකතු වෙලා මේ කවිය කියමු බලන්න. සිය පිං සිරින් සරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වන්දිම් මුනි උතුමන් තිලෝ ගුරු. ආයත් වතාවක් කියමු. සිය පින් සිරින් සරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වන්දිම් මුනි උතුමන් තිලෝ ගුරු. ධර්මරත්නය වන්දනා කරලා තියෙන කවිය අපි බලමු ඊළඟට. මම පදින් පදේ කියලා දෙන්නම්.
කියන්නකෝ. සපුරා දස පෙරුම් පල කළ බුදුව මනරම් හරනා බව බිරම් වන්දිම් අදරින් අනගී සඳහම්. මම ආයෙත් වතාවක් කියන්නම්. මම කිව්වට පස්සේ කියන්නකෝ. සපුරා දස පෙරුම් පල කළ බුදුව මනරම් හරනා බව බිරම් වන්දිම් අදරින් අනගී සඳහම්. දැන් අපි හැමෝම කියමු. සපුරා දස පෙරුම් පල කළ බුදුව මනරම් හරනා බව බිරම් වන්දිම් අදරින් අනගී සඳහම්. හරි, ඊළඟට බලමු. තුන්වෙනි කවිය මහා සංඝරත්නය වන්දනා කරලා තියෙන කවිය. කවුද මේ කවි පොත ලිව්වේ? මේ කවි කවුද ලිව්වේ? පෑත්තෑවේ හාමුදුරුවෝ. මොන පොතේද මේ කවි තියෙන්නේ? ගුත්තිල කාව්‍ය කියන පොතේ. හරි. අපි ආයෙත් මේ කවිවලට අවධානය යොමු කරමු. හරි, මම පදෙන් පදේ ඉස්සෙල්ලම කියලා දෙන්නම්. මං කිව්වට පස්සේ කියන්නකෝ. තමන් පද වන්දන කළ පමණකින් නන්දන නිවන් සැප වින්දන වන්දිම් මහා සංඝන මුනි නන්දන. ආයෙත් මම කියන්නම්. තමන් පදනන් වන්දන කළ පමණකින් නන්දන නිවන් සැප වින්දන වන්දිම් මහා සංඝන මුනි නන්දන. හරි, දැන් අපි හැමෝම කියමු. තමන් පද වන්දන කළ පමණකින් නන්දන නිවන් සැප වින්දන වන්දිම් මහා සංඝන මුනි නන්දන. හොඳයි දුවේ පුතේ, අපි ගොඩාක් ලස්සන කවි ඉගෙන ගත්තා. ගොඩාක් ලස්සන කවි ඉගෙන ගත්තා. ඊළඟට අපි මේ කවිවල තේරුම් මොනවද කියලාත් බලන්නට ඕන. මොකක්ද බලමු අපි තේරුම. ඉස්සෙල්ලාම ආයත් වතාවක් කවිය කියලා ඉමුකෝ. හැමෝම කියමු. සිය පිං සිරින් සරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වන්දිම් මුනි උතුමන් තිලෝ ගුරු. සිය ගණන් පින් මහිමයෙන් සාර වූ. සිය පින් සිරින් සරු කියලා කියන්නේ සිය ගණන් පින් සාර වූ පින් වන්ත දේවල් ගොඩකින් බුදුරජාණන් වහන්සේ හරිම සාරයි. ගොඩාක් පින්වන්ත කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ තරම් පින්වන්ත කිසිම කෙනෙක් නැහැ. ඒක තමයි මේ කියන්නේ සිය පින් සිරින් සරු. පින්සාර භාවයෙන් පින්වන්තකමින් ගොඩාක් සරුයි. කුඹුරු
හේන් සරුයි කියලා කියන්නේ හොඳට ගොඩක් වගාවන් සරු වෙලා තියෙනකොට නේද? ගොඩක් දේවල් හැදිලා තියෙනකොට නේද? ඒ වගේ බුදුහාමුදුරුවන්ටත් ගොඩාක් පින් එකතු වෙලා තිබුණා. පාරමිතා සම්පූර්ණ කරලා තිබුණා. දස පාරමිතා. ඒ නිසා කිසිම අඩුවක් තිබුණේ නැහැ පින්වලින්. ඊළඟට දෙතිස් ලකුණින් විසිතුරු මහා පුරුෂ ලක්ෂණ 32ක් බුදුහාමුදුරුවන්ට තියෙනවා. බුදුහාමුදුරුවන්ට තමයි ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ. ඔයාලා දැකලා තියෙනව නේද බුදුරජාණන් වහන්සේගේ නළලේ තියෙන ඌර්ණ රෝම ධාතුව? අන්නේ ඒ ඌර්ණ රෝම ධාතුවත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් එකක්. පුංචි පන්තිවලදී ඉගෙන ගන්නව නේද? එහෙම ඉගෙනගෙන නැත්නම් ගිහිල්ලා බලන්නකෝ විහාර මන්දිරේට. ගිහිල්ලා බලනකොට බුදුහාමුදුරුවන්ගේ නළලේ තියෙනවා ඌර්ණ රෝම ධාතුව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ යටිපතුල් වල එක එක විදිහේ ලස්සන රූප තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අත්වල ඇඟිලි ගොඩාක් දිගයි. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ඉතාමත් ලස්සනට තමයි පොළොවේ පිහිටන්නේ. ඒ වගේ ලක්ෂණ 32ක් තියෙනවා. බුදුහාමුදුරුවන්ට ඒ වගේ ලක්ෂණ 32ක් තියෙනවා. ඊළඟට කියනවා කෙලෙසුන් කෙරෙන් දුරු තමන්ගේ සිතින් කෙලෙස් දුරු කළා කියන එක. සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ කියන අදහසක් බලන්නකෝ තියෙනවා. සියලු කෙලෙසුන් කියන්නේ මොනවද? සියලු කෙලෙසුන් කියන්නේ ලෝභකම, ද්වේෂය, තරහව. අපිට තරහ යනවා, කේන්ති යනවා නේද? ඒවා ඊට පස්සේ අපිට තේරෙන්නේ නැති දේවල් තියෙනවා. බුදුහාමුදුරන්ට එහෙම තේරෙන්නේ නැති මුකුත් නැහැ. එහෙනම් ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල්. ඒ හැම එකක්ම බුදුහාමුදුරුවෝ සම්පූර්ණ දුරු කරලා තිබුණා. ගොඩාක් පිං තිබුණු කෙනෙක්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් ශරීරයේ ලස්සන වෙලා තිබුණු කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ. හිතේ කිසිම ක්ලේශයක්, කෙලෙස් ධර්මයක් තිබිච්ච නැති කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ. වඳින් මුනි උතුමන් තිලෝ ගුරු. ලෝක 3ක් තියෙනවා. ඒ 3 ලෝකේටම ගුරුවරයා නිසා තමයි බුදුහාමුදුරුවෝ අපි තිලෝ ගුරු කියලා කියන්නේ. එහෙනම් බලන්නකෝ, සිය ගණන් පින් මහිමෙන් සාර වෙච්ච මහා පුරුෂ ලක්ෂණ 32කින් යුක්ත වෙච්ච සියලු කෙලෙසුන්ගෙන් දුරු වුණු තුන්ලොවට ගුරු වූ බුදුරජාණන් වහන්සේ මම වඳිමි කියන අදහස තමයි මේ කවියේ තියෙන්නේ. ඒ අදහසත් මතක තියාගෙන අපි ආයෙත් වතාවක් කවිය කියමුකෝ බලන්න. සිය පිං සිරින් සරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වඳින් මුනි උතුමන් තිලෝ ගුරු. සිය පින් සිරින් සරු යන කවිය සම්පූර්ණ කරන්න. පුළුවන් ද දැන් මතකයෙන් කියන්න? ඔව්, මතකයෙන් කියන්න බැරි නිසා මොකද කරන්නට ඕන? එහෙනම් පාඩම් කරගන්නට ඕන. ඊළඟ දවසේ පාඩම කරන්න කලින් මේ කවි හැම වෙලාවෙම කියලා ලස්සනට කියලා පාඩම් කරගන්න ඕන, මතක තියාගන්න ඕන. එම කවියේ සඳහන් වන පරිදි බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ කීයක් තිබේද? මහා පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? දෙතිස් ලකුණු දෙතිසක් 32ක් තියෙනවා. මහා පුරුෂ ලක්ෂණ බුදුහාමුදුරන්ට කීයක් තියෙනවද? 32ක් තියෙනවා. හොඳයි. අපි බලමු දෙවනි කවිය. දෙවනි කවියේ තේරුම බලන්න කලින් අපි බලමුකෝ මේක ලස්සනට කියලා බලමුකෝ ආයෙත් වතාවක්. හොඳයි, මාත් එක්කම කියන්නකෝ.
සපුරා දස පෙරුම් පල කළ බුදුව මනරම් හරනා බව බිරම් වඳිම් අදරින් අනගි සඳහම්. දස පාරමිතා සම්පූර්ණ කොට සපුරා දස පෙරුම් පාරමිතා සම්පූර්ණ කරලා. පාරමිතා කීයක්ද? පාරමිතා 10ක්. ඊළඟට කියනවා බුදු බවට පත්ව පල කළ බුදුව මනරම් බුද්ධත්වයට පත්ව දේශනා කළා වූ. පාරමිතා සම්පූර්ණ කරලා බුද්ධත්වයට පත්වෙලා පල කළ කියන්නේ දේශනා කරපු බුදු වෙලානේ බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නේද? ඒක තමයි මේ කවිපදයෙන් කියන්නේ පල කළ බුදුව මනරම් කියලා. බුදු වෙලා තමයි දේශනා කළේ, ධර්මයේ දේශනා කළේ. පෙරුම් පුරලා බුද්ධත්වයට පත් වෙලා දේශනා කරපු. හරණා භව බිරම් භව දුක නැති කරන, සසර බිය දුරු කරන. වඳිම් අදරින් අනගි සඳහම් ආදරයෙන් ගෞරවයෙන් උතුම් වූ ධර්මය මම වඳිනවා කියන අදහස. පාරමිතා දස පාරමිතා සම්පූර්ණ කරලා සම්බුද්ධත්වයට පත් වෙලා බුදු බවට පත් වෙලා දේශනා කරපු සංසාර බිය දුරු කරන උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ආදරයෙන් වඳිනවා කියන අදහස තමයි මේ කවියේ තියෙන්නේ. සපුරා දස පෙරුම් පල කළ බුදුව මනරම් හරනා බව බිරම් වඳිම් ආදරින් අනගි සඳහම්. හොඳයි. ඊළඟ කවියටත් අපි අවධානය යොමු කරලා බලමු. තේරුම බලන්න කලින් අපි කවිය ආයෙත් වතාවක් කියමු. තමන් පද වන්දන කළ පමණකින් නන්දන නිවන් සැප වින්දන වඳිම් මහා සංගන මුනි නන්දන. මොකක්ද තේරුම දුවේ පුතේ? ඔව්, තේරුම තමයි තමන් වහන්සේගේ පාද වන්දනා කළ පමණින් උතුම් නිවන් සැප සලසා දෙන මහා සංඝරුවන මම වඳිමි. මහා සංඝරත්නයට හාමුදුරුවන් වහන්සේලාට වඳින එකෙන් පවා අපිට ගොඩාක් පින් ලැබෙනවා. නිවන් සැප සලසා දෙන පාද වැඳීමෙන් විතරක්ම අපිට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. තමන් පද වන්දන කළ පමණකින් නන්දන මිනිස්සුන්ව සතුටු කරන නිවනට පමුණුවන නිවන් සැප වින්දන නිවන් සැපේට ළඟා කරන උතුම් මහා සංගන මුනි නන්දන උතුම් මහා සංඝරත්නය වන්දනා කරනවා කියන අදහස. තමන් වහන්සේලාගේ පාද වන්දනා කළ පමණින් උතුම් නිවන් සැප සලසා දෙන මහා සංඝරුවන මම වඳිමි කියන අදහස. ඒ අදහසත් මතක තියාගෙන ආයෙත් වතාවක් අපි කියමු. තමන් පද වන්දන කළ පමණකින් නන්දන නිවන් සැප වින්දන වඳිම් මහා සංගන මුනි නන්දන. හොඳයි. අපි පුංචි පන්තිවලදීත් මේවා ඉගෙනගෙන තියෙනවා. මොනවද? තෙරුවන් ගුණ කීයද කියලා. තෙරුවන් ගුණ කීයද? තෙරුවන් ගුණ 24ක් තියෙනවා. මොනවද ඒ 24? බුදු ගුණ 9යි. ධර්ම රත්නී ගුණ 6යි. සංඝ රත්නී ගුණ 6යි. බුදු ගුණ 9යි. ධර්ම රත්නී ගුණ
6යි. දහම් ගුණ 6යි. දහම් ගුණ 6යි. සංඝ ගුණ ඒත් 9යි. ඔක්කොම කීයද? එකතු කරලා බලන්න. ඔව් 24යි. හොඳයි. දුවේ පුතේ අද අපි ඉගෙන ගත්තේ තෙරුවන් ගුණ කවියෙන් ලියලා තියෙන්නේ කොහොමද කියලා. කුත්තිල කාව්‍ය පොතේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කවියෙන් ලියලා තියෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. බුදුහාමුදුරුවෝ කොච්චර උතුම් කෙනෙක්ද කියලා තියෙන හැටි අපි ඉගෙන ගත්තා. අපිට එක වගේ බුද්ධ රත්නයත්, ධර්ම රත්නයත්, සංඝ රත්නයත් වටිනවා. අපිට එක එක විදිහට වඳින්න පුළුවන්. ගුණ ගායනා කරන්න පුළුවන්. අපි පළවෙනියටම ඉගෙන ගත්තා නමස්කාර වේවා බුදුරුවනට කියන කවිය. ඊට පස්සේ ලෝවැඩ සංග්‍රහයේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ගායනා කරන කවි. සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානම් ඒ කවි. බුදු ගුණ අලංකාරයේ කවි අපි ඉගෙන ගත්තා. ගුත්තිල කාව්‍යයේ කවිත් තේරුමත් එක්ක අපි අද ඉගෙන ගත්තා. හොඳයි. ඊළඟට පුහුණුවට කියලා ඔයාලගේ පොතේ තියෙනවා. ඔව් ඔයාලට පේනවා ලස්සන ගාථාවක්. ඒකත් අපි ඉගෙන ගන්න ඕන. බලමුකෝ. නමෝ තස්ස මුනිං දස්ස නමෝ ධම්මස්ස තස්ස සංඝස්ස පි නමෝ තස්ස තේසං තින්නං නමෝ නමෝ. ආයත් වතාවක් මම කියන්නම්. නමෝ තස්ස මුනිං දස්ස නමෝ ධම්මස්ස තස්ස සංඝස්ස පි නමෝ තස්ස තේසං තින්නං නමෝ නමෝ. ඔයාලගේ පොතේ පුහුණුවට තියෙන කොටසේ තමයි මේක තියෙන්නේ. පුහුණුවට කියලා තියෙන්නේ අපි මේ ගාථා කියලා පුහුණු වෙන්න ඕන. ඒකට තමයි පුහුණුවට කියලා මේ ගාථාවන් දාන්නේ. කවි දාලා තියෙන්නේ. එහෙනම් මේ කවියයි මේ ගාථාවයි දෙකම පාඩම් කරගන්නට වෙනවා. පුහුණු වෙන්නට ඕන. හොඳයි. මම පදෙන් පදේ කියලා දෙන්නම්කෝ. නමෝ තස්ස මුනිං දස්ස නමෝ ධම්මස්ස තස්ස සංඝස්ස පි නමෝ තස්ස තේසං තින්නං නමෝ නමෝ. ආයත් වතාවක් මං කියලා දෙන්නම්. නමෝ තස්ස මුනිං දස්ස නමෝ ධම්මස්ස තස්ස සංඝස්ස පි නමෝ තස්ස තේසං තින්නං නමෝ නමෝ. අපි හැමෝම කියමුද? හොඳයි. මගෙත් එක්කම කියන්නකෝ. නමෝ තස්ස මුනිං දස්ස නමෝ ධම්මස්ස තස්ස සංඝස්ස පි නමෝ තස්ස තේසං තින්නං නමෝ නමෝ. හොඳයි. ඊළඟට මම මුලින්ම කියපු කවිය බලන්නකෝ. නමස්කාර වේවා බුදුරුවනට
සැමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සඳහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. හොඳයි දුවේ පුතේ, ඒ ලස්සන ගාථාව, ඒ ලස්සන කවිය කියලා නිතරම අපි තුනුරුවන් වන්දනා කරන්න ඕන. ගුත්තිල කාව්‍ය පොතේ අපි ඉගෙන ගත්ත කවිත් පාඩම් කරගන්න. ඊළඟ දවසේ මේ ලස්සන ගාථා, මේ ලස්සන කවි හොඳට පාඩම් කරලා ලස්සනට කියන්න පුළුවන් වෙන්න පාඩම් කරගෙන එන්නට ඕන. එහෙනම් අද දවසේදී අපි පාඩම නතර කරනවා. පුංචි දුවලටයි පුංචි පුතාලටයි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.